ආශිර්වාදලා දවසක් නැවත වාරයක් බියොන්ඩ් සම්ප්‍රදාය අපේ වැඩසටහනට ඔබ හැම කෙනෙක්ම ඉතාමත්ම ආදරයෙන් අපි පිළිගන්නවා. බියොන්ඩ් සම්ප්‍රදාය වැඩසටහනේ අපේ ඉලක්කය සම්ප්‍රදාය වලින් එහාට ආගමික භාවයෙන් එහාට ගොස් බයිබලය තුල තිබෙනා වූ සත්‍යතාවයන් අගයන් ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වුණා වූ දේ සමාජයට දැනෙන විදියට ගෙනෙන්නයි. අද දවසේ අපි කතා බහ කරන්නට යන්න මාතෘකාව තමයි වෙනස් වුණොත් වෙනසක් ඇති කරන්න පුළුවන්. Change brings changes. ගොඩාක් මිනිස්සු වෙනස් වෙන්න පොරබදිනවා. සමහරක් කට්ටිය වෙනස් වෙන්න ආසයි, වෙනස් වෙන්න බයයි සමාජය නිසා. ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට ආවේ පණිවිඩයක් අරගෙන පමණක් නොවේ, වෙනසක් කරන්ටයි මේ පොළොවට ආවේ. අමා සමග මේ උදෑසන වෙනසක් වුණා වූ, වෙනසක් කරන්නා වූ, වෙනස් වෙමින් ගමනක් යන්නා වූ මගේ මිත්‍රයන් දෙන්නෙක් මා සමග සිටිනවා. මගේ මිත්‍රයන් කිව්වම ඔබ දැක්කම ඔබ කියාවි අනේ පාස්ටර් වගේ යාළුවෙක් විතරක් නෙමෙයි මේගොල්ලෝ අපෙත් මිත්‍රයෝ කියන එක. එනම් මෙන්න බියොන්ඩ් සම්ප්‍රදාය වැඩසටහනට මගේ දකුණු අත පැත්තේ ඔබත් මාගෙත් ආදරය කරන මිත්‍රයා පාස්ටර් ආනන්ද පෙරේරා අපි සමග සිටිනවා. ඔබ දන්නවා සිංහල සභාවේ ප්‍රධාන රාජකාරී බොහොමයක් කරනවා. ස්වර්ග ටීවී එකේ නිතරම කතා බහ කරනවා. අපොස්තලික් ප්‍රොෆෙටික් මිනිස්ට්‍රිය ගැන ශුද්ධත්වයන් වහන්සේ පුදුමාකාර එළිදරව් දීලා තිබෙන මිනිසෙක්. ඒ වගේම හොඳ පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක්. ඔහුගේ භාර්යාව දරුවන් ස්වාමින් වහන්සේ තුළ ඉන්නා වූ සෙනග බෙතනි සභාවට ගොඩාක් වටිනාකමක් එක්කව කරපු කෙනෙක්. මගේ වම් අත පැත්තේ සිටින්නේ මගේ මිත්‍ර පාස්ටර් නාලක. පාස්ටර් නාලක ඇවිල්ලා බෙතනි සභාවේ ආරම්භ වෙච්ච දවසේ ඉඳලම අපි සමග සිටියා වූ කෙනෙක්. ඔහුත් ඔහුගේ අම්මී තාත්තා ඔහුගේ මුළු පවුලේ කට්ටියම අපිට ගොඩාක් උපකාර කරලා තිබෙනවා. මතක් කරන්න ඕනේ පාස්ටර් නාලකගේ භාර්යාවත් රජයේ ප්‍රධාන රැකියාවක් කරමින් සිටින සිස්ටර් චින්තා. ඔයාවත් අපි මතක් කරනවා ඉතාමත්ම ආදරයෙන්. පාස්ටර් නාලක අපේ මේගමු සභාවේ ප්‍රධාන පාලකවරයා හැටියට ස්ථානීය සේවය කරනවා. අපේ බෙතනි ෆේත් ස්කූල් එකේ ප්‍රධාන පූජකයා හැටියට වැඩ කරනවා. ඒ වගේ බෙතනි අවුට්‍රීච් එකේ පාස්ටර් ගීත් සමග මෙවැනි රාජකාරී බොහෝමයක් කරන කෙනෙක්. එනිසා ඔයගොල්ලන් දෙන්නව පිළිගන්න අතරතුරේදී අපි කැමති ආරම්භ කරන්නට ඔයගොල්ලන් දෙන්නගේම ජීවිතේ බෙතනියත් එක්ක සම්බන්ධ වෙන්න පෙර යම්කිසි ක්‍රිස්තියානි පසුබිම් තිබෙනවා. ඒ නිසා ඒ පසුබිමත් සමග තමයි ඕගොල්ලන් බෙතනියකට ජොයින්ට් වෙන්නේ. මම කැමති පාස්ටර් නාලකගෙන් ආරම්භ කරන්න. පාස්ටර් නාලක ඔයා බෙතනියකට එනකොට ඔයාගේ ආගමික ඉතිහාසිකුත් තිබෙනවා. මොන වගේ හැඟීමක්ද ඇති වුණේ මේ චර්ච් එකට එන්න පටන් ගත්තම? මොකද්ද තිබුණා වූ අභියෝග? බොහොම ස්තුතියි පාස්ටර් මේ වැඩසටහනට ආරාධනා කිරීම ගැන. ඇත්තරම බෙතනි සභාවට එන්න කලින් අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දැනගෙන හිටියා. උන්වහන්සේව අනුගමනය කරමින් සිටියා. වෙනත් නිකායක්, වෙනත් සංස්කෘතියක තමයි අපි සිටියේ. ඇතර බෙතනි සභාවත් එක්ක සම්බන්ධ වීමත් එක්ක මුල් කාලේ ගනුදෙනු කිරීමත් එක්ක ඇතරම ඔබ දන්නවා සභාවෙන් සභාවට තිබෙන්නා වූ කල්චර් එක වෙනස්, සංස්කෘතිය වෙනස්. ඒ නිසා අභියෝග කිහිපයක් තිබුණා. එකක් තමයි ගොඩක් වෙලාට අපි ආපු නිකායෙන්, අපි ආපු ස්ථානයේ ගොඩක් ආගමික වචන අපි පාවිච්චි කළා. ඇදහිල්ල, නමස්කාරය, හලෙලූයා, ප්‍රශංසා වේවා, ආමේන්, ඒ වගේ වචන අපි පාවිච්චි කළේ. නමුත් බෙතනි සභාවේ ආරම්භයත් එක්ක අපිට නිතරම ගැටෙන්න සිදුවන වචනයක් තමයි දර්ශනය කියන එක ගැන. දර්ශනය, ඉලක්කය, සැලසුම් කිරීම, මේ වගේ වචන. ඒක ටිකක් අපිට නුහුරු දෙයක්. එනිසා ආරම්භයේදී ඒක යම්කිසි අභියෝගයක් බවට පත් වුණා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි ආපු නිකායෙන්, අපි ආපු ස්ථානයේ පාලකුරුන්ගේ ක්‍රමවේද, පාලකුරුන් සහ ඉදිරිවන්තයන් අතර තිබුණා වූ සම්බන්ධතාවය ටිකක් දුරස් සම්බන්ධතාවයක් තිබුණේ. ටිකක් විශේෂ දේවදූතයන් හා සමාන මට්ටමක් තමයි අපි ආපු නිකායේ පාලකුරුන්ට තිබුණේ. ඒ නිසා අපි පාලකෙක් සමග නිදහස්ව කතා කරන්න hina වෙලා ඒක කරලා තිබුණේ නැහැ. ඒක ටිකක් නුහුරු දෙයක්. නමුත් බෙතනි සභාවේ බදන්න සංස්කෘතිය වෙනස්. ඉතාමත් මිත්‍රයන් හැටියට තමයි ආශ්‍රය කරන්නේ. තනතුර මොකක් වුණත්, දරන්න වගකීම මොකක් වුණත්
ඉතාමත් ළඟ සම්බන්ධතාවයක් පලකරුන් සහ ඇදිලිමන්තය අතර තිබෙන නිසා ඒක ටිකක් නුහුරු දෙයක් වුණා කොහොමද මේකත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ මේක හරි දෙයක් මේක හොඳයිද දෙවියන්වහන්සේ ඉදිරියේ ගෞරවණීයද මේ වගේ අදහස් බොහොමයක් තිබුණා. ඒ වගේම තමයි මම හිතනවා පාසු ඩිෂානුත් ඒ කාලේ ටිකක් කොණ්ඩේ වවලා හිටියේ. කොණ්ඩේ ටිකක් දිගයි. ඒ නිසා ඇත්තටම මේ පාස්ටර් කියන ආකෘතියට පාසු ඩිෂාව දාන්න පුළුවන්ද කියන ප්‍රශ්නයත් අපිට තිබුණා. මේ ඇත්තටම මේක හරිද කරන්න පුළුවන්ද මේක ඇත්තට වෙන වැඩක්ද ඒ වගේ අභියෝග කිහිපයක් තිබුණා. ඒ නිසා මට මතකයි සම්බන්ධ වෙන මුල් කාලේ මේ වගේ අභියෝග කිහිපයක් තමයි අපි මුහුණ දුන්නේ. තැන්ක පාස් නාලක ඔන්න දැන් තව ටයකින් අපි යන්ට හදනවා පාස නාලකගේ ගෙදර ඇතිවෙච්ච කතන්දර ටියකුත් අපි අහමු පාස් නාලක ඒ ගැන ටිකක් හිතමු. මොකද මේ සර්විස් ඇවිල්ලා යනවා මම ඒ ගෙදරට විසිටින් යනවා අපි ගියාට පස්සේ මොන වගේ දේවල් කතා බහ කරන්න ඇද්ද කියන එක පාස් ආනන්ද ඔයාගේ ජීවිතේ බොහෝ අත්දැකීම් එක්ක තමයි බෙතනියකට එන්නේ දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමෙන්. බෙතනියකට ඇවිල්ලා පාස්ටර් ආනන්ද ඔයා දැක්කා වූ ප්‍රධාන වෙනස්වීම් මොනවද සහ ඒ වගේම ඔයාට මේ සංස්කෘතියේ යම්කිසි ආකාරයක අභියෝගයක් වුණාද ඔයා හිටපු පරිසරයයි මේ පරිසරවල අතර තියෙන වෙනස නිසා මොන වගේ අභියෝගයක් ඔයාට වුණාද? එතර පාස් ඉතාමත් සතුටුයි බියෝන් සම්ප්‍රදාය වැඩසටානත් සමඟ සම්බන්ධ වීමට ලැබීම. ඉතිං මේ ප්‍රශ්නයට පිළිතුරක් හැටියට කියනවා නං විශ්වාස කරන ඇත්තෙම ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ අපිට දීලා තිබෙන සුවිශේෂ ත්‍යාගයක් තමයි මේ නිදහස් කැමැත්ත කියන එක. ඇත්තටම මේ නිදහස් කැමැත්ත කියන එක අපි කොහොමද පාවිච්චි කරන්න ඕනේ උන්වහන්සේගේ ගෞරවය උදෙසා අපිට පාවිච්චි කරන්නත් පුළුවන් නැත්නම් අගෞරව උදෙසා පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් අපි දන්නවා දේව වචනේ ඉතා පැහැදිලිව අපි කොහොමද අපේ නිදහස් කැමැත්ත පාවිච්චි කර යුත්තේ කියන එක බයිබලයේ සඳහන් කරලා තියෙනවා. මම එහෙම කියලා පටන් ගත්තේ ඇයි හේතුව දැන් ගොඩක් වෙලාවට අපිට පෙනෙන දේ තමයි බොහෝ කිතුණුවන් අතරේ ඒගොල්ලන් මේ නිදහස් කැමැත්ත කියන එක ස්වාමින් වහන්සේ අපිව මනුෂ්‍යයන් හැටියට මවලා තියෙනවා. ඒක අපි ප්‍රීතියෙන් නිදහස්කමෙන් සැබෑකමෙන් සත්‍යවාදීකමෙන් මූණු දෙකක් තුනක් දාගෙන ජීවත් වෙන්නේ නැතුව අපි කොහොමද ජීවත් වෙන්නේ කියන එකට ඇත්තේ මේ ගැන ලොකු ආසාවක් තිබිච්ච කෙනෙක් මමත්. මොකද පාසල් යන කාලේ සිට ඒ වගේම අපේ පවුලේ සහ අපේ ගමේ අසල්වාසීන් යහළු ඒලියන් එක්ක කාලය ගත කරනකොට මම හරි කැමති දෙයක් එසේ නිදහසේ ජීවත් වෙන්න. මට පෙනුණා ඉතින් මුල් කාලේ ඉඳන් ඒ කිතුණු වටපිටාවේ ඇත්තෙම ලොකු හිරවීමක් තියෙනවා වගේ. මේක නිකන් අර මූණු දෙකක් දාගෙන ජීවත් වීමක් වගේ රඟපෑමක් වගේ ඇත්තම ගොඩක් වෙලාවට පේන්න තිබුණු දෙයක්. ඉතින් මටත් බොහෝ වෙලාවට අපේ සමහර පාලක වරුන් යාළු මිත්‍රයන් ඒගොල්ලෝ හම්බුනාම කියනවා පාස් හැබැයි ඔයාගේ මූණ නම් ඔයාගේ පෙනුමෙන් නම් නිකන් පූජක පෙනුමක් තමයි තියෙන්නේ. එහෙම කියලා තියෙන අවස්ථාවල් බොහොමයක් තියෙනවා. ඉතින් ඇත්තෙන් මේ එහෙම පෙනුමක් තියෙන්න පුළුවනි. ඒක ඒගොල්ලන් දකින විදිහ ඒ වගේම ඒ විදිහටම ඒ පූජකයෙක්ම කියන එකම පැළඳගෙන හැම වෙලාවෙම අපි ජීවත් වෙන්න ඕනේ කියලා නිතරම හිතලා එහෙම කටයුතු කරන එක මම හිතන්නේ තරම් හොඳ දෙයක් නෙමෙයි. පිටින් පූජකයෙක් වගේ පෙනුනට ඇතුළෙනුත් සැබවින්ම මේ මම හිතන ඕගොල්ලන් හිතන ඇති ඕගොල්ලන්ට දැනෙන ඇති පූජකයෙක් කියලා. නමුත් ඒක වැදගත්, ඒක හොඳ දෙයක්. ඉතින් බෙතනේ සංස්කෘතියත් එක්ක බෙතනේ කණ්ඩායමත් එක්ක ටීම්යත් එක්ක සම්බන්ධ වුණාම ඇත්තෙම ඒ සමාජයේ ඉඳලා අර නිදහස් ලෙස ප්‍රීතියෙන් අපි හිනා වෙලා ව්‍යාලුවන් වගේ අර නිදහස් කමෙන් අනවශ්‍ය සීමාවල් අනවශ්‍ය ආගමික කමක් දාගෙන වගේ හිටපු ඒවැන් ලේසියෙන් එළියට එන්නත් පුළුවන්කම ලැබුණා. ඉතින් ඇත්තටම බෙතනී මේ සංස්කෘතිය දිහා බලනකොට ඇත්ත මේක අභියෝගයකට වඩා ලොකු කැමැත්තක් තිබුණා. බලබලා හිටපු ඒ නිදහස් කමෙන් යහළු කමෙන් හිනා වෙලා ඒ විදිහට කාලය ගත කරන පරිසරයක් තිබුණ නිසා ඒක අභියෝගයකට වඩා ඒකට ලොකු ආශාවක් ඇති වුණා.
ඒක ප්‍රිය කරන දෙයක් බවට පත් වුණා. ඉතින් ඒක ජීවිතයට ආශිර්වාදයක් බවට පත් වුණා. ඉතින් ඒ නිසා මේක බලන අයටත් මං හිතනවා ඉතාමත් වැදගත් දෙයක්. අපේ නිදහස්කමෙන් ජීවත් වෙන එක ආගමික ලෙස අපි ජීවත් වෙන්නේ නැතුව සම්ප්‍රදායික කිතුණු ඇටියට ජීවත් වෙන්නේ නැතුව මූණු කීපයක් දාගෙන තැනින් තැනට ජීවත් වෙන්නේ නැතුව එවැනි සමාජයක් ඇති වෙන එක අපේ කිතුණුවන් අතරේ හරිම වැදගත් කියලා මං සලකනවා මේ වෙලාවේ. වෙනස් වෙන විට වෙනස් වීමක් ඇති කරන්න පුළුවන්. ජේසුස් වහන්සේ මං කිව්වා වගේ වෙනස්ම විදියට ජීවත් වුණේ. මේ වෙනස නිසා ජේසුස් වහන්සේට ප්‍රිය කරපු සෙනගක් සිටියා. මේ වෙනස නිසා ජේසුස් වහන්සේට විරුද්ධ වුණා වූ සෙනගකුත් සිටියා. විරුද්ධ වුණා වූ සෙනගට හේතුව තමයි මං හිතනවා ඔවුන්ට එළිදරව්ව තිබුණේ නැතිකම. දැන් පාස්ටර් නාලක ඔයා මේ සංස්කෘතියට එනවා. මෙතන සංස්කෘතියට ඇවිල්ලා විස්තර කරා දැක්කාපු දේවල්. පාස්ටර් නාලක ඔයාට හැඩගැහෙන්න අමාරු වුණාද? ඔයා හැඩගැහිච්ච නැති නිසා ඔයාව කොන් වුණාද? නැත්තම් මේ අද ඉන්නා වූ මේ සුවිශේෂ පාස්ටර් නාලක මේ තත්ත්වයට ඇවිල්ලා සිටින්නේ වෙනස් වෙච්ච නිසා. නමුත් ඒ මුල් කාලයේදී ඒ ගැන පොඩ්ඩක් අපිට කතා බහ කරන්නකො. මොකද අපිත් සමග එක්කව වෙන්න බලාගෙන ඉන්නව බොහෝ දෙනෙක් ඉන්නවා. එක්කව වෙලා ඉන්න බොහෝ දෙනෙක් ඉන්නවා. සහ මේ ආගමික සංස්කෘතභාවයෙන් නිදහස් වෙලා ජේසුස් වහන්සේෙන් ජීවත් වෙන්න ආසාවෙන් ඉන්නව සෙනග ඉන්නවා. ඒගොල්ලන් උදෙසා යම්කිසි පණිවිඩයක් දෙන්නකෝ. ඔපස් ඇත්තරම මම දෙවිතින සභාවට සම්බන්ධ වෙනකොට O level විභාගය හමාර කරලා හිටියේ. එනිසා ටිකක් තරුණ වියේ තමයි හිටියේ අවුරුදු 17ක් වගේ මට මතකයි 16ක් 17ක් අතර ප්‍රමාණයේදී තමයි වයසේදී තමයි සම්බන්ධ වුණේ. ඒ නිසා අපි ආපු පසුබිමත් එක්ක ගොඩක් ආත්මික පැත්තට බර වෙලා හිටියා. දැන් මෙතන සභාව ඇවිල්ලා ආත්මික පැත්ත විතරක් නෙමෙයි අංශ බොහොමයක් සමාජීය පැත්ත, දේශීය පැත්ත, පරිවර්තනයක් ගැන බොහෝ අංශවලට අවධානය යොමු කරන්නා වූ දෙයක්. සෝ මම හිතනවා මට තිබුණා එක වාසියක් තමයි මම තරුණ නිසා ඒ කාලේ තරුණ නිසා ජීවිතය ගැනත් ඒ වගේ අනාගතය ගැනත් යම්කිසි දැක්මක් හදාගන්න කාලයක හිටපු නිසා මට ටිකක් ලේසි වුණා අලුත් දේවල් වැළඳ ගන්න. අලුත් දේවල් එකට ඇතුල් වෙන්න. මොකද හේතුව තාමත් ඒක තුල ගැඹුරට ගිහිල්ලා තිබුණ නැති නිසා. නමුත් සමට ආපු සිතුවිලි තමයි මේ විශේෂයෙන්ම අපි සුනාමිය එකත් එක්ක වැඩ කරන විට ඒ දේවල් කරන විට ඇත්තරම මේවා සභාවක් කරන්න ඕනේද? මේවා සභාවක ඇතුල් වෙන්න ඕනේද? මෙච්චර අමාරුකමක් අපි ගන්න ඕනේද? මේ ඉන්න මනුෂ්‍යනුත් බලා ගන්න අමාරු එකේ සෑහෙන කාලයක් දාන්න ඕන එකේ තවත් අමතර බරක් අපි ගන්න ඕනේද? මේ වගේ අදහස් තිබුණා. and ගොඩක් අපි බෙතන සභාවට ආපු මුල් කාලේ කතා කරපු දෙයක් තමයි බලපෑමක් ඇති කරන්න ලොකුවට හිතන්න, ලෝකෙ ගැන හිතන්න, ලෝකෙට යන එක ගැන, දේශයට බලපෑමක් ඇති කරන ගැන හිතන්න. නමුත් ඒ කාලේ ආපු මානසිකත්වයත් එක්ක මට තිබුණේ ඇත්තටම ඒ එච්චර දුර අපි හිතන්න ඕනේ දෙක එච්චර ලොකු බලපෑමක් අපිට කරන්න පුළුවන්. ඇත්තටම මේ කියන දේවල් සිද්ධ වෙන්නවද? ඔය කියන දේවල් අපි තුල තියෙනවද? මේ වගේ දේවල් බොහොමයක් ඇත්තටම ඒ තිබුණා මානසිකත්වයත් එක්ක තිබුණා. ඒ අභියෝගය තිබුණා ඇත්තටම කොතනද යන්න ඕනේ කියන එක. ඇත්තට මේ කාලේ වෙනකොටත් වෙන කිසිම සභාවක් ඒ වගේ මට මතක විදියට ලොකු දේවල් කරලා තිබුණේ නැහැ. ඒ වගේ වෙනස් දේවල්, රැඩිකල් දේවල් කරලා තිබුණේ නැහැ. ඒ නිසාත් ඇත්තටම මේක අපි සභාවේ රාමුව තුළ ඉන්නවද නැත්නම් සභාවෙන් රාමුවෙන් එළියට යනවද? මේක අපේ වගකීමද? අපි කරන්න ඕනේද? මේ වගේ ප්‍රශ්න බොහොමයක් තිබුණා. නමුත් කාලෙත් එක්ක පාස්ටර් කිව්වා වගේ දේව වචනයත් ඒ දේව වචනේ දෙවියන් වහන්සේගේ පරමාර්ථයත් අඳුරගත්තාම ඒකට හැඩ ගැහෙන්න ටිකක් ලේසි වුණා. නමුත් මම හිතනවා මට තිබුණා ලොකුම වාසිය තමයි මම තරුණම කාලේ හිටපු නිසා හැඩ ගැහෙන්න ඒ තිබුණා වූ වෙනස් වලට ඇතුල් වෙන්න නිවැරදි විදියට ජීවිතය හදාගන්න මේ ටිකක් ලේසි වුණා. මෙන්න අපි හැමෝම දිනපතා වෙනස් වෙන්න ඕනේ වෙනසක් ඇති කරන්නට. නමුත් ඇතිවෙන්න වූ වෙනස ජේසුස් වහන්සේ වගේ වචනය වගේ අපි වෙනස් වෙන්නට ඕනේ. පාෂා ආනන්ද ඔයා ලස්සන කතාවක් කිව්වා අර මුහුණු දෙකක් ගැන. මට නිතරම හිතනවා අද ගොඩක් අපේ ලංකාව පල්ලිය තුල ඉන්න වූ සෙනගට ලොකුම වැරද්ද කරලා තිබෙන්නේ මමත් ඔකට පොඩ්ඩක් ඇතුල් වෙනවා. මං හිතනවා අපේ පූජකයන්. මොකද අපි පූජකයන් හැටියට අපි
මිනිස්සුන්ට ක්‍රිස්තුස් වහන්සේ කවුද ක්‍රිස්තුස් වහන්සේ ආපුදේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත රටාව ගැන හරියට උගන්වන්නත් උන්ද අපි ගොඩක් ආගමික දේවල් මිනිස්සුන්ට දාලා වගේ තමයි පාස්ටර් ආනන්ද මට හැගෙන්නේ. පාස්ටර් ආනන්දත් මේ ක්‍රිස්තියානි සංස්කෘතිය තුළ ගොඩක් ඉදලා තිබෙන නිසා පාස්ටර් ආනන්ද ඇයි මේම ක්‍රිස්තියානි මිනිස්සු ජීවිතේ හරිනම් මේ පොළොවේ ජීවිතේ වැඩිපුරම රස විඳින්න ඕනේ අපිනේ. මොකද අපි දන්නවා අපි කවුද ජේසු අපි උදෙසා මොනවද කරේ කියලා අපි දන්නවා. ඒ වුණත් වැඩිපුරම මං හිතනවා මේ අර මුහුණුව දෙකක් දාගෙන සමහරක් කට්ටිය මුහුණුව හයක් දාගෙන ජීවත් වෙනවා. මේකට සභාව වග කියන්න ඕනේද නැද්ද පාස්ටර් ආනන්ද? ඇතැම් පාස්ට හොඳ ප්‍රශ්නයක්. මොකද හේතුව ඇතර මමත් හිතනවා මේකට මේ සභාවේ ලොකු වගකීමක් තියෙනවා කියලා. මොකද හේතුව ඇතෙම අය දකින්නේ අපේ අනවශ්‍ය ආගමික පෙනුමක් තමයි ගොඩක් වෙලාට මනුෂ්‍යයන් දකින්නේ. නමුත් සමහර අය එවැනි නිශ්චල වූ ජීවිත ගත කරනවා. ඒ වගේ මේගොල්ලන්ගේ ජීවිතයේ ක්‍රියාකාරීත්වයත් ඒගොල්ලන්ගේ ඇතුළාන්තයත් පිටස්තරවත් ඒගොල්ලන්ගේ හැසිරීම විනය ඒගොල්ලන්ගේ ජීවිත රටාව හොඳ විදියට සමහර අය පවත්වගෙන යනවා. බොහෝ වෙලාවට සිදුවෙන දෙයක් තමයි ඇත්තෙන්ම ඒක ආගමික ලෙස ආගමික සම්ප්‍රදාය නැත්තං සිරිත් විරිත් නැත්තං අපි පල්ලියට යනේක යම් රැස්වීමකට යනේක ඒක නිකම් පුරුද්දක් හැටියට එවැනි දේවල්වල යෙදිලා ඉන්න බවක් තමයි පෙනෙන්නේ. මොකද ඒකට හේතුව පාස දැන් ටිකක් බැලුවොත් මට නිකන් හැංගිලා තියෙනවා ගොඩක් වෙලාවට මගේ සේවය කරපු කාලය තුල අත්දැකීමෙන්. ඒ වගේ මම හිතනවා ශ්‍රී ලංකාවේ ගොඩක් දුරට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි අපි දැකලා තියෙනවා මේ ගොඩක් මේ තරුණ තරුණියන් විශේෂයෙන් මම දැකලා තියෙනවා තරුණියන් බොහෝ දෙනෙක් අපි සාකච්ඡා කරනකොට මටත් කියලා තියෙන දෙයක් තමයි දැන් සමහරවිට ඒගොල්ලෝ මේ ක්‍රිස්තු භක්තික තරුණයෙක් එක්ක හිතුණු තරුණයෙක් එක්ක මේ සම්බන්ධ වෙලා විවාහයකට යනවා සමහර අය අඩුයි. ඇයි ඒකට හේතුව ඒගොල්ලෝ කියනවා මේ ඒගොල්ලෝ නිකන් මේ හරිම ආගමිකයි මේගොල්ලෝ කිසිම සමාජය ගැන තරම් සමාජයට යම් කිසි නැමුරුවක් නැහැ. ඒක හරි ලෙස භුක්ති විඳින සෙනඟක් නෙමෙයි. අයියෝ ඉතින් අපි තරුණියන් හැටියට මේ මට මේකට අපිටත් මේකට බැහැලා මේ විදිහට ජීවත් වෙන්න කැමති නෑ කියලා ඒගොල්ලෝ මොකද කරන්නේ සාමාන්‍යයෙන් වෙනත් ආගමික පසුබිමක ඒ වගේ වෙනත් ආගම කෙනෙක් හරි ඒගොල්ලන් විවාහ වෙලා ටිකක් සමාජීය ලෙස සිටින්න ඕනේ කියලා එහෙම වෙනවා. සමහර පිරිමි ළමයිනුත් තරුණයනුත් ඒ විදිහටම තෝරා ගැනීම සිදුන. ඇයි ඒකට හේතුව ඇත්තෙන්ම කිතුණුවන්ට ඇයි විනෝද වෙන්න බැරිද? කිතුණුවන්ට ඇයි ප්‍රීතියෙන් සිටින්න බැරිද? කිතුණුවන් ඇයි මේ වියගහ කරේ තියාගෙන වගේ ඉන්න ඕනේද? උන්වහන්සේගේ වචනෙන් අපිව නිදහස් කරලානේ තියෙන්නේ. අපි ඒක නිදහස හරි ලෙස උන්වහන්සේ අගෞරවයට පත් වෙන්නේ නැති ලෙස පාවිච්චි කරලා අපි ජීවත් වෙන්න ඕන සෙනගක්නේ. අපිනේ සියල්ලන්ට වඩා කිතුණුවන් හැටියට ඇත්තම නිදහසෙන් සිටින්න ඕනේ. ඉතින් ඒ කියන්නේ අපි අයුතු ලෙස අනවශ්‍ය ලෙස උන්වහන්සේට අගෞරවය පැමිණෙන ලෙස අපි කොයි වෙලාවත් ක්‍රියාත්මක වෙන්න ඕනේ නැහැ. එහෙම නැතුව අපිට ප්‍රීතියෙන් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා අපි බලන්න ඕනේ තරුණ පරපුරද ඒ වගේම අපි කිතුරුවන් හැටියට සෑම කෙනෙක් ඉතාමත් වැදගත් දෙයක් අපි ප්‍රීතියෙන් නිදහස්කමෙන් සතුටෙන් ජීවත් වෙන්න ඕනේ සෙනගක්. ඉතින් එතෙන්ට අපි එන්න ඕනේ මේ අනවශ්‍ය ආගමික ස්වරූපයක් දරලා ජීවත් වෙනවට වඩා කියන එක තමයි මගේ අදහස. එතකොට සභාවේ නායකයන් ඒ ගැන වගකීමක් දරන්නට ඕන කියන මතය තුළ පාස්ටර් ආනන්ද ඉන්නවා. අනිවාර්යෙන්ම. right. පාස්ටර් නාලක මේ වචනයක් තියෙනවා නිතරම this is worldly මේක ලෝකයාකාරය. this is worldly මට හරිම අදටත් ওই වචනේ මට හරි අකමැති වචනයක්. මොකද්ද මේ worldly? සහ මේ worldly කියන රාමුව තුලට සින්දුවක් කිව්වොත් worldly. නාට්‍යයක් බැලුවොත් worldly. නැටුවත් worldly. දැන් මේ පාස්ටර් නාලක මේ ඇත්තට මේවා worldlyද මේවා මහා පෞකාර වැඩද මේ ක්‍රිස්තියානි මිනිස්සෙකුට මේවා තහනන්ද මේ නැටුවොත් දනිස් දෙක කඩලා දායිද ස්වාමීන් වහන්සේ? මේකට පොඩි උත්තරයක් දෙන්න ඔයාගේ මතෙත් කියන්නකෝ මේකට. ඔව් පාස්ටර් මම හිතන්නේ ඒ අදහස එන්නේ ලෝකය සහ ආත්මික දේ කියලා අපි වෙන් කරගෙන තියෙන කිතුරු සමාජය තුළ.
ඒක මම හිතනවා අර යොහන් පොතේ තියෙනවා මේ ලෝකයේ යක්ෂයාගේ ලෝකයේ තිබෙනා දේවලුත් සාතන්ගේ මේ අදහස නිසා තමයි ගොඩක් අය ওই අදහස ගේන්නේ. නමුත් යේසුස් වහන්සේ කිව්වා මම යේසුස්ගේ යාඥාවේදී යොහන් 17 කිව්වා මම යාඥා කරන්නේ මේ මගේ ගෝලයන්ව ලෝකයෙන් ඉවත් කරන්නට නෙවෙයි නමුත් ලෝකයෙන් තියෙනම ගමන් ලෝකේ ආකාරය නොවෙන්න කියන එක. මම හිතනවා මේකේ අදහස් කරන්නේ පාස කිව්වා වගේට ලෝකේ දැන් රසවින්දනයේ පැත්ත ගත්තම පාස කිව්වා වගේ ගොඩක් වෙලාවට ඒක ක්ලැරිෆයි කරලා තියෙන ඒක දාලා තියෙන්නේ ඒකාත්මික නොවන කටයුත්තක් හැටියට තමයි දාලා තියෙන්නේ. නමුත් අපේ ජීවිතය බැලුවොත් ඇත්තටම ආත්මික හෝ ආත්මික නොවන දෙයක් හැටියට මේක වෙන් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද අපි කරන හැම දෙයක්ම අපි කරන්නේ සතුටෙන්. අපි භුක්ති විඳිනවා. ඒක දෙවියන් වහන්සේට ප්‍රසන්න වන ආකාරය කරන්නේ. ඉතින් අර බයිබලෙත් කිව්ව ඔබ කෑවත් බිව්වත් සියල්ල දෙවියන් වහන්සේට ගෞරවය පිණිස කරන්න, ස්තුති දෙමින් කරන්න. ඒ නිසා අපි මොන දේ කළත් අපි ඒක දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන විදිහට කරනවා නම්, ස්තුති දෙමින් කරනවා නම් ඒක එහෙම ආත්මික හෝ මේක හැටියට වෙන් කරන්න දෙයක් නැහැ. පාසහුව ප්‍රශ්නේ සින්දුවක් කියන්න පුළුවන්ද, නටන්න පුළුවන්ද, මේක ප්‍රශ්නයක් නැද්ද? මම හිතනවා ඒක ජීවිතේ කොටසක්. සංගීතය නිර්මාණය කළේ උන්වහන්සේ. නර්තනය නිර්මාණය කළේ, නටන එක නිර්මාණය කළේ දෙවියන් වහන්සේ. ඒ නිසා කෙතුරුවන් හැටියට අපිට ඒවා කරන්න හැකියාව තියෙනවා. රස විඳින්න ඕනේ. ජීවිතයේ සමබරව අපි තියාගෙන යන්න ඕනේ. ඒක ඒ වගේම පාලකුරුන් අපි බැලුවොත් ගොඩක් වෙලාවට හිතනවා මේ පාලකුරුන් නම් නටන්න හොඳ නැහැ. පාලකෙක් නම් සින්දු කියන්න හොඳ නැහැ. නමුත් පාලකෙක් වෙන්න කලින් අපි හැමෝම මිනිස්යන්නේ. මිනිස්යන් හැටියට අපි හැමෝටම මේ දේ තියෙනවා. ඉතින් අපි කිතුනෙක්ට මේක කරන්න හොඳයි කියලා පාලකෙක් කරන්න බැහැ කිව්වොත් එතකොට අර කිව්වා වෙස්මෝන තමයි ඇත්තටම අපි පළදින්. ඒ නිසා මම විශ්වාස කරනවා මිනිස්සෙක් හැටියට ජීවිතේ රස විඳින්න අර සීමාවන් තුල, ඒ කියන්නේ හැම සින්දුවක්ම අපිට කියන්න බැරි වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න අපි කරන හැම දෙයක්ම ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ ගෞරවණීය දෙයක්. ඒකේ කිසිම වෙන්වීමක් නැහැ. ඒ නිසා ඒක ගැන දෙවියන් වහන්සේ උදහස් වෙන්නෙත් නැහැ, තරහ වෙන්නෙත් නැහැ. ඒක පාපයක් වෙන්නෙත් නැහැ. ඒ නිසා ජීවිතේ රස විඳින එක, නටන එක, සින්දුවක් කියන එක ඒක කිසිම ප්‍රශ්නයක් නෑ මම දකින විදියට. එන ඉතින් මේ සින්දුවක් ආණ්ඩත් හිතනවා ඒ වගේ දෙයක් කිව්වට පස්සේ මේ අපි සමග ඉන්න කට්ටියගෙන් සින්දු කියන්න පුළුවන් එක්කෙනා ඉන්නේ. තව ටිකකින් යව හඳුන්වලා දෙන්නම් ආයෙත්. පස්සේ ආනන්ද මේ ප්‍රශ්නෙට මම කැමතියි අහන්න. දැන් සමහරක් වෙලාවට මිනිස්සු අපිට උනත් බලින්න පුළුවන්. හේතුව තමයි මේ අයියෝ මොකද්ද මේ කරන්නේ? ජේසුස් වහන්සේ සුළු කරනවද? අගයන් නැති කරනවා මේ මිනිස්සු, වටිනාකම් නැති කරනවා. මේ ඇදහිල දේවල් නෙමෙයිනේ. ඒ කියන්නේ සමහරක් වෙලාවට කිව්වාගේ අර කෑම කන්න එපා, අතන්ට යන්න එපා, අනේ මේකලම ආශ්‍රය කරන්න එපා. ඒ වගේ විශාල සීමාවල් දාලා තිබෙනවා. ජේසුස් වහන්සේ මේ සීමාවල් ඔක්කොම කැඩුවා නේද? ඒත් එක්කම තමයි අපේ සභාවල් වල ඉන්න මිනිස්සු සමහරක් වෙලාවට අපෙන් බලාපොරොත්තු වෙන හැමතිස්සම එකම විදියට එන්නේ. උදාහරණයක්, ඔයා තාත්තා කෙනෙක්, ඔයා ස්වාමි පුරුෂයෙක්, ඔයා අපේ මිත්‍රයෙක්, ඔයා ටෙරන්ස්ගේ ගුරුවරයෙක්, සභාවේ සෙනගගේ එඩේරෙක්, මේ එක චරිත ඔයාට තුල ජීවත් වෙන්න ඕනේ. මේ හැම චරිතය තුල කළ යුතු දේවලුත් තිබෙනවා. නමුත් සාමාන්‍ය මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ එකම කෙනා. ඒකෙන් පුංචි අදහස් ටිකක් දෙන්නකෝ. ඔව් ඇත්තෙම අපි බලනකොට දැන් මම මුල් කාලේ අපි මේ ඇදහිල්ලට ආපු කාලේ බලනකොට ඇත්තෙම අපිට චිත්‍රපටියක් එහෙම බලන්න හොඳ නෑ වගේ අදහසක් තමයි තිබුණේ. ඉතින් අද කාලේ අපි දකින ඕන තරම් මේ මිනිස්යන්ට මේ චිත්‍රපටියක් එහෙම බලන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපි දන්නවා ඕනෑම දෙයක් අපි නරඹනකොට අසනකොට ඒක සුදුසු දෙයක් වෙන්න ඕනේ. ඒක හොඳ දෙයක්. තමන්ගේ සිත මනස අපරිසිදු කරන අවුල් කරන එකක් නෙමෙයි නම් අපි ඒ වගේ දේවල් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අද ඕන තරම් මිනිස්සුව නරඹනවා. ඉතින් ඒක හොඳ දෙයක්. අපි දකිනවා ඉතිහාසයේ අපි සුද්ධ සහභාගිකම පවත්වනකොට අර මේ කුසලානේ තියෙන මිදි යුස ඒක පිළිගන්වන්නේ නැහැ. ඒක දෙන්නේ නැහැ මිනිස්සයන්ට. අර රොටිය විතරයි දෙන්නේ. අරක මොකද බින්දුවක් බිම වැටෙන්න පුළුවන්. ඒ වගේ ඒක මේ උන්වහන්සේගේ ලේයට ඒක අගෞරවයක්, අපහාසයක් කියලා. නමුත් අද දවසේ අපි දකිනවා නොඑක් ආකාරයෙන් ඒක භාජනයක දාලා ඔක්කොමල්ලා ඒක බොන අවස්ථාවල් තියෙනවා. දැන් ඒ වගේම පුංචි භාජනවලට දාලා එක එක්කෙනාට වෙනම බොනවා යම් අවස්ථාවල. ඉතින් අපි දකිනවා ඒකේ වරදක් පේන්න නැහැ. ඒක වරදක් නෙමෙයි. උන්වහන්සේ අගෞරවයට පත්වෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි ඇදහිල්ලේ දේවල්, එදිනෙදා ජීවිතයේ දේවල්, මේ හැම දෙයක්ම අනවශ්‍ය ලෙස
ආත්මීකරණයක් කරන්න ගිහිල්ලා ලොකු ආගමික වුණා වූ ජීවිතයකට තමයි ඇතුළු වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් මමත් හරි කැමති හැම වෙලාවෙම මිනිස්සුත් එක්ක යාළුවෙක් වගේ ඉන්න තියෙන නම් හොඳ දෙයක්. ඉතින් මම පියෙක් කියලා මගේ පුතාට දුවට ඒ වගේ ආත්මික දරුවන් ඉන්නවා. ඒගොල්ලන්ට මං පියෙක් හැටියට කටයුතු කරන්න ඕන අවස්ථාවන් තියෙනවා. ඒ වගේම හැම වෙලාවෙම මං තාත්තා කෙනෙක් කියලා මේ තාත්තා කෙනෙක්ට අදාළම වචන කිය ඉන්න ගියොත්, ඒ අදහස්ම දෙන්න ගියොත්, ඒ අනුශාසනාම දෙන්න ගියොත් මොකක්ද වෙන්නේ? මිනිස්යන්ට ඇත්තටම මාවත් එපා වෙයි. මට ඒවා විතරක් කතා කර ඉන්න පුළුවන් තැනක් හොයාගෙන නිතරම මට එතෙන්ට වෙලා සිටින්න සිද්ධ වෙනවා. ඉතින් යාළුවෙක් වගේ ඉන්න ඕන වෙලාවට යාළුවෙක් වගේ ඉන්න ඕනේ. මේ පියෙක් හැටියට ඉන්න ඕන වෙලාවට පියෙක් හැටියට ඉන්න ඕන, ශිෂ්‍යයෙක් හැටියට, ගුරුවරයෙක් හැටියට ඉන්න ඕන අවස්ථාවලට ඒ විදියට ඒ තැන අපි දෙවියන් වහන්සේ අගෞරවපත් නොවන ලෙස අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක හරි වැදගත්. අපි මම පියෙක් කියලා ඉවර වෙලා මට යාළුවෙක්ගෙන් ලබන්න තියෙන අවවාදයක්, හොඳ දෙයක් මට එතකොට ඒ වෙලාවේ ලබන්න බැරි වෙනවා. ඒ මනස මට නැත්තම් යේසුස් වහන්සේත් කිව්වා මම තවත් නුඹලට දාසයෝ කියන්නේ නුඹලා මගේ මිත්‍රයෝ කියලා. ඉතින් ඒ ස්වාමින් වහන්සේ, ඒ අපේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා, උන්වහන්සේ ස්වාමින් වහන්සේ, දෙවියන් වහන්සේ. ඉතින් උන්වහන්සේ එවැනි දෙයක් තමයි ප්‍රකාශ කරේ. ඉතින් මම පියෙක් හැටියට මගේ දරුවන්ට පියෙක් හැම තැනටම පියා වෙන්න ගියොත් එහෙම නේද? මිනිස්සුયો ගහයි මොකද්ද මේ හංවඩුවක් ගහයි නිකන් පිම්පියා කියලා, පියා නෙමෙයි. ඉතින් ඒක නිසා නිකන් මොකටද නිකන් අනවශ්‍ය විදියට අපි මේ කටයුතු කරන්න නේද? අනවශ්‍ය චරිතයක් පෙන්වන්න ඕනේ. අපි බොහොම සාවධානව, නිදහස්කමෙන්, යාළුකමෙන්, ප්‍රීතියෙන් නේද? උන්වහන්සේ අගවටපත් නොවන විදියට අපේ දිනදා ගමන අපි යන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒක තමයි හොඳ දේ. Thank you. ඔන්න බෙතනියකන හරිම ලෝකයාකාරය. බෙතනියකේ ශුද්ධවන්තයෝ නැහැ. බලන්නකො ඒගොල්ලන් කියලා මේ වගේ එන්න පුළුවන්. නමුත් ඔබ ජේසුස් වහන්සේව අධ්‍යයනය කරන්න. ඒ ජේසුස් වහන්සේව අධ්‍යයනය කළා අපිව අධ්‍යයනය කරන්න. ගල් ගහන්න ලෑස්ති වෙන්න එපා. මොකද ජේසුස් වහන්සේත් කිව්වා ගල් ගහන්නට පෙර තමා දිහා බලන්න. අපිත් මෙතන ගල් ගහන එකක් නෙවෙයි. නමුත් අපි කරන්නේ මොකද්ද? අනේ මේ ආගමික සම්ප්‍රදායක කූඩුවල ඉන්නා වූ සෙනගට අපි නිදහස් කරනවා. අපි නිදහස් කරනවා. රයිට්? රස ආහාර කවලා රංකූඩුවේ දමලා ඇති කරන්ට ගත්තා. මහල ගිරවි. ඉතින් සමහර කට්ටිය ඒ වගේ ඒ කූඩුවේම හිර වෙලා. right? නමුත් අපි උත්සාහ කරන්නේ ශුද්ධ වූ ලියවිල්ලෙන් ජේසුස් වහන්සේගේ ආදර්ශයෙන් සෙනගව නිදහස් කරන්න. පාස ආනන්ද අපි ඔයගෙන් මම කැමති පුංචි සින්දුවකට ඇතුල් වෙන්න. නමුත් පාස නාලකගේ පැත්තට ගිහිල්ලා තමයි සින්දුවට පාස්ටර් ආනන්ද ළඟට එන්නේ. පාස්ටර් නාලක දැන් ඔයගෙන් අහන්න වැදගත් ප්‍රශ්නයක්. ඔයයි මමයි අපි ඔක්කොම සේවය කරන්න පල්ලිය තුල ගොඩාක් ශුද්ධවන්තයෝ ඉන්න ස්ථානක පාස්ටර්ස්ලා පිරිලා දේව කැදවීම ඇති මිනිස්සු මේක නිකන් ස්වර්ගය වගේ ඇති නේද? ඔෆිස් එකේ එහෙම වාද විවාද යන්නෙම නැතුව ඇති නේද? පුදුම සතුටක් ඇති නේද? පාස්ටර් නාලක පොඩ්ඩක් අපිට ඒක ගැන අදහස් ටිකක් කියන්න. වාද විවාදෙම වෙලා තිබෙනවා, තරහ වෙලා තිබෙනවා. ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ. ඔපස් ඇත්තරම අවුරුදු 2007 ඉඳලා අවුරුදු 14ක් විතර දැන් සභාවේ සේවය කරනවා. පස්කිවගේ පාලකරුන් කාර්ය මණ්ඩලත් එක්ක තමයි සේවය කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. නමුත් මේ අවුරුදු 14 තුල මම තේරුම් අරන් තිබෙන එක දෙයක් තමයි අපි පාලකරුන් හැටියට සේවය කළාට අපි හැමෝම මනුෂ්‍යයන්. ඉස්සෙල්ලාම ගත්තොත් අපි මනුෂ්‍යයන්. ඒ නිසා මනුෂ්‍යයන් හැටියට අපේ රුචි අරුචිකම් තියෙනවා, අපි ආස කරන දේවල් තියෙනවා, අපි කරන්න කැමති දේවල් තියෙනවා, අපි දකින විදියන් තියෙනවා. මේවා එකිනෙකට වෙනස්. ඒ නිසා රැස්වීම් වල වෙන්න පුළුවන්, නැත්නම් තීරණ ගන්න යනකොට වෙන්න පුළුවන්, මොකක් හරි සුවිශේෂ දෙයක් කරන්න යනකොට වෙන්න පුළුවන්, කරපු දෙයක් ගැන අපි ආපහු හොයලා බලනකොට වෙන්න පුළුවන්. එක එක අයගේ මත ගැටෙනවා. මගේත් මත ගැටලා තිබෙනවා, අනිත් අයගේ මතත් මාත් එක්ක ගැටලා තිබෙනවා. ඒ නිසා උණුසුම් කතා බහත් අපි අතර ඇති වෙලා තියෙනවා. ඒක නැතුව නෙමෙයි. ඒ වගේම සමහරක් වෙලාට ඒ රැස්වීම් වල ටිකක් අප්සෙට් ගිහිල්ලා කතා නොකර ඉන්න ඒවා, අමුතු ඉරියව් දාන ඒවා, ඒ ඔක්කොම මේක සිද්ධ වෙනවා. මොකද අපි මනුෂ්‍යයන් හැටියට අපේ ස්වභාවයේ කොටසක් ඒක. ඒක නැහැයි කියන්න බෑ. අපි හැමෝටම ඒක බල පවත්වනවා. ඒ නිසා ගැටුම් ඇවිල්ලා තිබෙනවා.
100%ක් හොඳටම තිබුණා කියලා කියන්න පුළුවන් එක අවස්ථාවක්වත් නැහැ. හැම තැනම ඒ වගේම ප්‍රායෝගික දේවල් තුලින් තමයි ගමන් කරලා තියෙන්නේ. නමුත් ඒක හොඳ දෙයක්. මොකද හේතුව හැම මතභේදයක් හැම දෙයක් තුලින්ම එකක් පැත්තකින් අපේ චරිතය ඉස්සරහට එනවා. අපි ඇතුලේ තියෙන දේවල් එළියට එනවා. අපේ දුර්වලකම් අපි දකිනවා. ඒ නිසා නරක දෙයක් වුණත් ඒ කියන්නේ අප්‍රසන්න දෙයක් වුණත් ඒක තුලින් අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි ජයග්‍රහණය. ඒ නිසා මේ අවුරුදු 14 තුලදී ඒ කොන්ෆ්ලික්ට්ස් වලින් මතභේද වලින් මම ඉගෙනගෙන තියෙන එක දෙයක් තමයි ඒ දේ. සම්ප්‍රදායෙන් ඔබට ගිහිල්ලා මෙන්න සින්දුවක් නැවත වාරයක් මේ දේ කියලා පාස්ටර් ආනන්දට බාර දෙන්න යනවා. පාස්ටර් ආනන්ද මට එක්තරා වැඩි කල් යන්න ඉස්සෙල්ලා මේ එක්තරා තාත්තා කෙනෙක් කතා කරේ. තාත්තා වසර ගාණක් පාස්ටර් කෙනෙක් වෙලා හිටපු කෙනෙක්. ඕක කියනවා පාස්ටර් ඩිෂාන් මට හරි දුකයි. මගේ දුවගේ මංගල්‍ය දවසේදී මට නටන්න බැරි වුණා මගේ දුවත් එක්ක. අදටත් මට ඒ ගැන ලොකු කනගාටුවක් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා ඔහු කිව්වා අනේ මට ආයිත් ඒ වගේ දවසක් උදා වුණා නම්. සමහර තාත්තලා මට කියලා තියෙනවා මගේ දුවගේ පුතාගේ වෙඩින් එකේ දවසේ මට හිතුණා සින්දුවක් කියන්න තිබුණා නම් ඒත් ආපු පසුබිම නිසා ඒ කනස්සලුවෙන් ජීවත් වෙන අද වගේ දවසක නිදහස් වෙන්න හැකියාව ලැබෙනවා. එහෙනම් වැඩිපුර දුර යන්නට පෙර පාස්ටර් ආනන්දට පුංචි අදහසක් දෙන්න යනවා. පාස්ටර් ආනන්ද වුණ chance එක අපිට පුංචි මොකක් හරි හිතේ ඇති සින්දුවක් අපිට කියන්නකෝ. ඔව් ඇත්තෙම කියනවා නම් මේ සින්දු දැන් සෑහෙන කාලයකට කියලා නැහැ. ඇත්තෙම කියනවා නම් මේ කිසිම සූදානමකුත් නැහැ. ඉල්ලීම අනුව පොඩි කෝරස් එකක් විතරක් කියන්නම්. තව වෙලාවක ඉතින් වෙනම අපි කව එකක් කරමු. හරි එකතු වෙලා ඉතින් පොඩි කොටසක් විතරක් අපි කියමු. මේ මොකද මට සම්පූර්ණ මේ වචනත් එච්චර මතකයක් නැහැ පාඩම් කළාව නැති නිසා. නමුත් මම හිතන්නේ අහගෙන ඉන්න සෑම කෙනෙක් දන්න සින්දුවක් කියලා හිතනවා. සැනසෙන්න නැලවෙන්න සුදෝ සැනසෙන්න නැලවෙන්න සුදෝ රසකරගී ගායන වෙලේ රසකරගී ගායන වෙලේ සැනසෙන්න නැලවෙන්න සුදෝ කෝලන්ගෙගී ආසාලා නිදියයි සිහි නබලාලා කෝලන්ගෙගී ආසාලා නිදියයි සිහි නබලාලා රසකරගී ගායන වෙලේ රසකරගී ගායන වෙලේ සැනසෙන්න නැලවෙන්න සුදෝ. ඔන්න අපේ ගෙවල්වල සමහරට ඔබට දකින්න පුළුවන් දේවල්. පාසාන මට නිකන් මැවිලා පේන ඔයගලන් ගෙදර සංගීත දන්න ගොඩාක් කට්ටිය ඉන්නවා. කොයිතරම්නම් සතුටක්ද නේ? නමුත් ගොඩක් වෙලාවට පාස්ටර් ආනන්ද පාසනාලක වෙන්නේ මොකක්ද දන්නවද? මේ වගේ රස විදලා බය වෙනවා, හැංගෙනවා. සමහර කට්ටිය කියනවා පාස්ටර්ට ඇහි දන්නේ නැහැ නේ, පාස්ටර් දකී දන්නෙත් නැහැ නේද? ලොකු ප්‍රශ්නයක් නේද? අනේ කොයිතරම් දුක්බර දෙයක්ද මේක. මට නිකන් මැවි පෙනුණා මේක කියනකොට පාස්ටර් නාලක ශිෂ්‍ය ශාන්තිනි නැලවෙන් දනනෙන් සමායා නැලවෙන් ඒ වගේ කොයිතරම් සතුටක්ද අපේ ගෙවල් වල
මම නිතරම මේ දේ කියනවා පාස්ට ආනන්ද අපි දිහා බලලා මේක වැරදි විදිහට නෙමෙයි මිනිස්සු ඉරිසියාවෙන්ට ඕනේ. ඇත්තටම හිතන්න ඔයාගේ ගෙදර ඔයගොල්ලන් සතුටින් ඉන්නකොට ගෙවල් වල සතුටක් නැහැනේ ගොඩක් ගෙවල් වල ඒ ඉරිසියාව ඇතිවෙන්න ඕනේ නේද? මේ ඉරිසියාව කියන්නේ නරක වචනයක් නෙමෙයි. මේ යහපත් ඉරිසියාව අපි දිහා බලලා මිනිස්සුන්ට ඇතිවෙන්න ඕනේ නැද්ද පාස්ට ආනන්ද? ඇතේ අනිවාර්යෙන් ඔව්. ඉතින් මටත් ඒ වගේ ඉරිසියාවල් ඇති වෙච්ච වෙලාවල් බොහොමයක් තියෙනවා. අනේ කවදද අපි මේ මෙතනින් ගොඩ යන්නේ? ඒ වගේ හිතිච්ච අවස්ථාවල් තියෙනවා. ඇත්තම අපරාධේ අපි ජීවත් වෙන්නේ සුළු කාලයක් මේ ලෝකේ. අපි ස්වාමින් වහන්සේට යනකම් අපි මේ පොළවේ ඉන්න තියෙනවා. ඇයි නිකන් හිර වෙලා දන්වැල් වලින් බැඳලා වගේ නිදහස්කමෙන් ප්‍රීතියෙන් සතුටින් උන්වහන්සේ ගෞරවයට පත් වෙනවා නම් වෙන කවුරු මොන වගේ චෝදනා එල්ල කරත් මොන වගේ විවේචන ගෙනාවත් මොනවට දෝවා නිකන් කර තියාගෙන යන්නේ අපි අපේ ගමන අපි සැහැල්ලුවෙන් යන්නයි තියෙන්නේ. Thank you. ඔන්න පාස්ට නාලක දැන් එකපාරට මං ඔයාව උසස්ථානයකට දාන්නට යන්නේ. මොකක්ද උසස්ථානේ? ඔයා ශ්‍රී ලංකා සභාවේ ප්‍රධානම ආගමික ናයකයා නම් ශ්‍රී ලංකා සභාවේ ඔයා ගෙනෙන්ට යන්නව ප්‍රධාන වෙනස් වීම් 3ක්. ගෙනෙන්ට අවස්ථාව ලැබුණොත් ඔයා ගෙන්ට යන වෙනස් වීම් 3 මොනවාද? ඊට පස්සේ පාස්ට ආනන්දගෙනුත් ඒ ප්‍රශ්නෙම අහන්න යනවා. පාස් කියපු විදිහට නිකාය නොක්කෝගේම ආගමික නායකයා වෙන්න පුළුවන් නම් කියන්නේ ලංකාවේ සභාවෙම ප්‍රධානියා වෙන්න පුළුවන් නම් මම හිතනවා මම ගේන්න හදන පළවෙනි එක තමයි පළවෙනිම වෙනස තමයි හැම නිකායක්ම එක දජයක් යටතේ නැත්නම් එක නායකත්වයක් යටතේ නායකත්ව මණ්ඩලයක් යටතේ පෙළගස්වන එක. ඒක නායක හැටියට බලය තියෙනවා නම් කැමැත්ත හෝ අකමැත්තෙන් එතනට එන්න පුළුවන් වාතාවරණයක් අපි නිර්මාණය කරගන්න ඕනේ. මොකද මම හිතනවා සෑහෙන වියවුලක් වෙලා තියෙනවා විශේෂම ක්‍රිතුරු නොවන සෙනගට. මොකද ඒක දජයක් යටතේ ඒක නායකත්වයක් යටතේ නැති නිසා. සෝ එක අය එක දේවල් කියනවා. එක ක්‍රම ඉදිරියට අරන් යනවා. ඒ නිසා මේක තේරුම් ගන්න හරි අමාරුයි ක්‍රිතුරු නොවන සෙනගට. ඒ නිසා මම හිතනවා වැඩිපුර බලපෑමක් කරන්න පුළුවන්. එක හඬක් අපිට නගන්න පුළුවන්. අපි එක නායකත්වයක් යටතේ නායකත්ව මණ්ඩලයක් යටතේ සිටිනවා. ඒ නිසා මම හිතනවා එක පළවෙනි වෙනස තමයි ඒක හැමෝම එක නායකත්වයක් යටතට ගේන එක. දෙවෙනි එක මම කරන්නව දෙවෙනි දේ තමයි ප්‍රතිබෙන්නා වූ ස්වාධීන සේවාවන් ස්වාධීන සභාවන් ඔක්කොම තහනම් කරන එක. අවලංගු කරන එක. මොකද මම හිතනවා ඒකෙන් වෙන යහපතට වඩා හානිය වැඩි. මොකද මං ස්වාධීන කියලා අදහස් කරන්නේ ගණන් දෙන්න කවුරුත් නැහැ. ඒ කියන්නේ මං කියන්නව අපි හදන්නව නායකත්ව මණ්ඩලයේ කිසිම තැනක ගණන් දීමක් නැති අයට එහෙම සේවයක් කරන්න බෑ. එහෙම සභාවක් කරන්න බෑ. ඒක සම්පූර්ණයෙන්ම තහනම් වෙන තැනට අපි නීති ගේන්න ඕනේ කියලා මම හිතනවා. ඒක මම කරන්ට යනවා. මම ආගමික නායකයා වෙනවා නම් ඒකෙන් ක්‍රිස්තියානි සභාවට මම හිතනවා ඉතාමත්ම යහපත් දෙයක් ඇති වෙන්න යනවා කියන එක ගැන. ඒ වගේම මම හිතනවා තුන්වෙනි දේ ශ්‍රී ලංකාවේ සභාවේ නායකයා වුණොත් ගේන්න යන තුන්වෙනි දේ තමයි විශේෂයෙන්ම මේ එක අපි එකග වෙන්නා වූ එක වටිනාකම් ලැයිස්තුවක් අපි හදන්න ඕනේ. මෙතනින් එහාට අපි යන්නේ නැහැ කියන එක. මොකද හේතුව මේ අදහස් බොහොමයක් ආවමත් එක අදහස් අපි දැන් මේකෙන් අදහස් කරන්නේ තමන්ට හිතන දේ කියන්න බැහැ කියන එක නෙමෙයි. නමුත් අපි හැමෝම එකඟ වෙන්නා වූ මූලික ධර්මතාවයන් කිහිපයකට අපි එන්න ඕනේ. මේ දේවල් අපිට කරන්න බෑ. මේ දේවල් අපි අනුමත කරන්නේ නැහැ. කුමන මට්ටමේ යටතවත් මේක අපි කරන්න බෑ කියන්නා වූ එකගතා ලැයිස්තුවක් අපි හදාගන්න ඕනේ. මොකද එහෙම නැත්නම් විශේෂම වැරදි ගැන්වීම් කියයි, වැරදි මූලධර්ම කියයි, එකම දේ ගැන විවිධ වූ අදහස් කියයි. මේ හේතුව නිසා එක ගමනක් යන්න බෑ. එක දර්ශනයකට යන්න බෑ. හැමතිස්සෙම ප්‍රමාද වෙනවා, කකුලෙන් අදිනවා, පිටුපසට යනවා. ඒ නිසා මේ විනාශකම් තුන තමයි මට ප්‍රධාන නායකයා වෙන්න ලැබුණොත් මම කරන්නේ. පාස්ටර් ආනන්ද ඔයාටත් ඒ අවස්ථාවම දෙනවා. දැන් බලාගෙන ඉන්න ඕනේ මේක බලාගෙන ඉන්නවා බොහෝ දෙනෙක්. තව ආගමික නායකයන් බලාගෙන ඉන්නවා, ක්‍රිස්තියානි සභාවේ නායකයන් බලාගෙන ඉන්නවා, පාස්ටර්ස්ලා බොහොමයක් බලාගෙන ඉන්නවා. දැන් මේක පාස්ටර් ආනන්දගේ අවස්ථාව. ඔයා නායකයා වුණොත් මොකද කරන්නේ? ඔව් ඇතරම් පාස මම සියලුම නිකායන්හි ප්‍රධානියා බවට පත් වුණොත් මේ නිකායන් පාලනය කරන්න නොවෙයි. නමුත් අපි දන්නවා අත්‍යම අවශ්‍ය මේ යම් මේ අභියෝග තියෙනවා, ඒ වගේම අර්බුද තියෙනවා. ඒ වගේ දේවල් වල මේ සාධනීය සහ බලපෑමක් ඇති වෙන යමක් කරන්න අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ. මොකද සමහර අවස්ථාවන් වල මේ ශ්‍රී ලංකා කිතුණු සභාවට එවැනි රැකවරණයක් තියෙන අවස්ථාවල්
බොහෝ වෙලාට නැති වෙන අවස්ථාවල් තිබෙනවා. සමහර අයට එවැනි රැකවරණයක් එවැනි ඉදිරිපත්වීමක් යම්කිසි හස්තයක ශක්තිය ලැබෙන මඟ පෙන්වීම ලැබෙන අවස්ථාවල් තිබෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් පාස්ට මට මතකයි මේ එක අවස්ථාවකම ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ මේ මිෂනාරිවරයෙක් සහ පවුලේ අය ඒ වාහනේ ඇතුළෙම දාලා ගිනි තියලා ඒ පවුලේ කීප දෙනෙක් මියගිය අවස්ථාවේ මට මතකයි මේ කොළඹ එක කිතුණු සභාවකින් ඒගොල්ලෝ සංවිධානය කෙරුවා මේ විරෝධතාවක්. දැන් විරෝධතාවක් කිව්වම දැන් සාමාන්‍යයෙන් කිතුණෝ කියන්නේ ආඥාවෙන් ඉන්න ආඥාවෙන් ඉන්න එහෙම කියලා. නමුත් හැබැයි ඒගොල්ලෝ ඒ වෙලාවේ එහෙම දෙයක් කරා. මමත් ගිහිල්ලා මේ ඉන්දියන් හයි කමිෂනර් ගාව ඒ ඉස්සරහා එතන ගිහිල්ලා ඇම්බසිඩර් ඉන්න තැන එතන ඉස්සරහා ගිහිල්ලා බෝඩ් එකක් උස්සගෙන මාත් හිටියා එතන ගිහිල්ලා මේ වගේ දේවල් කරන්න ඉඩ තියන්න එපා මේ මිෂනාරිවරුන්ට මේ සේවය කරන අයට ආරක්ෂාව සපයන්න කියලා. එදැන් පස්සේ ඊට කලින්මත් ඊට පස්සෙවත් මම එවැනි දෙයක් මම නම් දන්නේ වෙලා තියනවාද කියලා. දැන් ඇත්තටම අපි හරිම අවශ්‍ය දෙයක්. මොකද අපි විශේෂයෙන් බෙතනී ක්‍රිස්තියානි ජීවන මධ්‍යස්ථානය හැටියට විශාල සමාජ මෙහෙවරක් කරනවා. අපිට හැමදේම කරන්න බෑ. ඒ වගේම අපි දන්නවා අනිකුත් සභාවන් වලිනුත් යම් කිසි කාර්යයක් හොඳ කාර්යයන් බොහොමයක් මේ ලංකාවේ කිතුණු සභාවට කරනවා. ඒක අපි අමතක කරන්න හොඳ නෑ. නමුත් දැන් මෙතන කියන්නේ මම ප්‍රධානියා වුණොත් කියන එකනේ මෙතන අදහස. දැන් එතෙන්දී ඇත්තෙන්ම මේ අඩුපාඩු විශේෂයෙන් අනික් සභාවන් වලට අවශ්‍යතාවයක් තියෙන වෙලාවේදී ඉදිරිපත් වීම රැකවරණය දීම ඒ වෙනුවෙන් අනක් නැගීම ඒ වෙනුවෙන් මේ යාඥාම කර සිටීම පමණක් නොවේ යම් තීරණ අරගෙන කොහොමද අපි කිතුණු සභාව හැටියට හිස ඔසවලා මේ දේශයේ යම් ශ්‍රේෂ්ඨයන් එක්ක අපි උරෙන් උර හිටලා කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන යම් කිසි ශක්තියක් දෙන්න ඉදිරියට ගේන්න නම්වාලන්න මට කැමැත්තක් තියෙන බව මේ වැඩසටහනේ මතක් කරන්න කැමතියි. දැන් thank you very much. මේක බියොන්ඩ් සම්ප්‍රදාය වැඩසටහන අපි කතා බහ කරන්නේ වෙනස් වෙනකොට වෙනසක් ඇති කරන්න පුළුවන්. දැන් තව තනතුරු දෙකක් මගේ දෙපැත්තේ ඉන්න මගේ මිත්‍රයන්ට මම දෙන්න යන්නේ. මොකද්ද මේ තනතුරු දෙක? ඕගලන් රටේ ජනාධිපතිතුමා වුණොත් මේ රටේ ඔබ ගෙනෙන්නා වූ ප්‍රධාන වෙනස් වීම් තුනක්. දැන් ඇයි අහගෙන ඉන්න කට්ටිය හිතයි මේ මොකද්ද මේ පාස්ටර්ස්ලා තුන්දෙනෙක් බියොන්ඩ් සම්ප්‍රදාය. අපි රට ගැන හිතනවා. අපි අදහසක් බෙදා ගන්නවා. කවුද දන්නේ මේක අහගෙන ඉඳලා මේවා ක්‍රියාවට දාන්නත් බැරි නැහැ. නැත්තම් රයිට් ඒ නිසා තමයි මේ දේ කරන. ඒ නිසා ප්‍රශ්නාලක ඔයාගෙන ආරම්භ කරන්නට යන්නේ. ඔයා ජනාධිපතිතුමා වුණොත් මොකද්ද ඔයා මේ රටේ ගෙනෙන්න යන්න ආපු ප්‍රධාන වෙනස් වීම් තුන? ඔව් පළවෙනි එක තමයි විශේෂයෙන්ම මේ මම හිතනවා රටේ තිබෙන්නා වූ ප්‍රධානම සංවර්ධනය වෙන්න අවශ්‍ය කරන්නා වූ ප්‍රධාන ආයතන හැම පළාතකම සාධාරණව බෙදිලා නැහැ. උදාහරණයක් හැටියට ඒ නිසා තමයි කොළඹ ගම්පහ වගේ ප්‍රදේශ ගොඩක් ජනාකීර්ණ වෙලා තියෙන පිට පළාත් වලින් මෙහෙ ආවිලා පදිංචි වෙලා වැඩ කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා මම කරන්නා වූ එක දෙයක් තමයි හැම පළාතකටම අවශ්‍ය වෙන්නා වූ ආයතන සහ අවශ්‍ය වෙන්නා වූ ව්‍යාපාර. උදාහරණයක් හැටියට පිළිකා රෝහල ගත්තොත් මේ අපේක්ෂා රෝහල විතරයි මහරගම සුවිශේෂිකකට තියෙන්නේ. ඉතින් කොහේ තිබුණත් සමහරට මෙතනට එන්න ඕන. එතකොට ID කාඩ් ඔෆිස් එක ගත්තොත් ලංකාවෙම සමහරට මෙතනට එන්න ඕන. නමුත් මං හිතනවා ඊට වඩා හැම පළාතකටම මේ විශේෂම ඔය රෝහලක් පිළිකා රෝහල වගේ ඒවා එතකොට ID කාඩ් ඔෆිස් එක පාස්පෝර්ට් ඔෆිස් එකක් රථවාහන මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලයිසන් එක දෙන්නා වූ ආයතනයක් හැම අමාත්‍යාංශයේම කුඩා ශාඛාවක් හැම පළාතකම පිහිටවන එක මම කරන්න යනවා. මොකද එතකොට හැම පළාතකටම මේ නිකන් කාලේ නාස්ති කර මේ කොළඹටම එන්න ඕනේ කියන අදහසට වඩා ඔවුන්ගේම පළාතේ ඔවුන්ටම ළඟ ස්ථානයක අවශ්‍ය කටයුතු ඉක්මනින්ම කරගන්න පුළුවන්. ඒක මම හිතනවා කාර්යක්ෂමතාවයටත් ලංකාවේ දලදේශීය නිෂ්පාදිතයත් ඒක ලොකු ආයෝජනයක් වෙන්න යනවා කියන එක. ඒ නිසා ඒක ප්‍රථමයෙන්ම කරන්න යනවා. දෙවෙනි එක මම හිතනවා අපි දක්ෂතාවයේ තිබෙන්නා වූ අයට ඉහළට එන්න පුළුවන් ක්‍රමවේද හදන්න ඕනේ. විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රය. මොකද අද දවසේ තිබෙන්නා වූ මේ විෂයන් කටපාඩම් කිරීම හෝ ඒ තිබෙන්නා වූ දැනුම අනුව අනාගතයක් හදාගන්නවා වෙනුවට එකිනෙකාගේ දක්ෂතාවය මත අධ්‍යාපනය හදාරන්න පුළුවන් ක්‍රමයක් අපි හදන්න ඕනේ. මොකද එහෙම හැදුවොත් තමයි සැබෑ දක්ෂතාවයන් තිබෙන අය ඉදිරියට එන්නේ. චිත්‍ර ශිල්පියා කැමති කෙනාට මේ විද්‍යාවේ තියෙන බීකර් දාගෙන රසායනික සංයෝගි ගෙනගෙන ඒව පාඩම් කරලා යන්න හදන ක්‍රමයක් නෙමෙයි.
එයාගේ දක්ෂතාවයට අනුව අනාගතයේදී මේ නිෂ්පාදිතයට යමක් එකතු කරන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හදන්න ඕනේ. සෝ ඒක ආරම්භ වෙන්න ඕනේ අධ්‍යාපන ක්ෂේත්‍රේ. සෝ ඒ වගේ දක්ෂතාවය උඩට අරගෙන දක්ෂතාවය මත Tamanගේ අනාගතය නිර්මාණය කරන්න පුළුවන් සමාජ ක්‍රමයක් අපි හදන්න ඕනේ. මම ඒකට මම සෑහෙන බරක් සෑහෙන ශ්‍රමයක් දාන්න යනවා. තුන්වෙනි එක මම හිතනවා අපි සංවර්ධනය වෙන්නා වූ රටක් නිසා තුන්වෙනි ලෝකේ රටක් නිසා තාම රාජ්‍ය යාන්ත්‍රණය ලොකු බර තැබීමක් කරනවා. ලොකු සේවයක් කරනවා. ඒ නිසා මේ රාජ්‍ය ආයතන තුල කාලය අනුව නෙමෙයි තමන් කොච්චර සර්විස් එකේ හිටිය නිසා උඩට එන ක්‍රමයක් නෙමෙයි. නමුත් ඇත්තටම දක්ෂතාවයත් කාර්යක්ෂමතාවයත් පදනම් කරගෙන ඉහළට එන්න වූ ක්‍රමයක් හදන්න ඕනේ. සෝ ඒකට තමන්ගේ සහතිකය පමණක් බලලා නෙමෙයි. තමන්ගේ සහතිකය මොකද්ද සමත්ුනේ කියන එක බලලා උපාධියක් තියෙනවා නම් මොන හරි උපාධියක් තියෙනවා නම් මෙතනට යන්න පුළුවන් ක්‍රමය නෙමෙයි. මේ දක්ෂතාවයන් ඔබ පෙන්눔 කරලා තියෙන්න ඕනේ. එතකොට ඒ දක්ෂතාවයන් මත තමයි ඒ තනතුර නියම වෙන්න යන්නේ. සහ හැම රාජ්‍ය ආයතනයක්ම කොච්චරම් කාර්යක්ෂමද කියලා හොයලා බලන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ඒක නියාමනය කරන්න, ඒක නිරීක්ෂණය කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. අපි උදාහරණයක් හැටියට ගත්තොත් සරල උදාහරණයක් ගත්තොත් අපි ID card office එක ගත්තොත් ඇප්ලිකේෂන්ස් කීයක් දවසට ආවද? කීයක් අවුට් කරාද? කීයක් අවුට් කරන්න ඕනේද? ඒ කියන්නේ ඉන්නව ස්ටාෆ් එක අනුව එන ඇප්ලිකේෂන්ස් අනුව ස්ටාෆ් කොච්චරක් ඉන්න ඕනේද? ඉන්නව ස්ටාෆ් එකෙන් ID card කීයක් print කරලා දෙන්න ඕනේද? රාජ්‍ය ආයතනයකට මනුෂ්‍යයන් කී දෙනෙක් දවසට එනවද? කී දෙනෙක්ගේ ෆයිල් එක ඉවර කරන්න ඕනද? සම්පූර්ණ කරන්න ඕනද? මොකද ඒ වගේ ක්‍රමවේදයකට ගිහිල්ලා ඒ වගේ ගුණාත්මක කාර්යක්ෂමතාවයක මේක මැන්නේ නැත්නම් අපි හැමදාම කියයි රාජ්‍ය ක්ෂේත්‍රය අකාර්යක්ෂමයි, මේගොල්ලෝ අයිස් ගහනවා විතරයි වැඩක් කරන්නේ නැහැ, කිසිම ප්‍රතිඵලයක් නැහැ කියලා. සෝ මේ වගේ නියාමන ක්‍රමවේදයන් ඇති කරන එක තමයි තුන්වෙනි එක මම කරන්න යන්නේ. ඔන්න අදහස් බියොන් සම්ප්‍රදාය පාස්ට ආනන්ද පෙරේරා ඔයා දැන් රටේ ජනාධිපතිතුමා වුණොත් ඔබ ගෙනෙන්ට යන්නා වූ ප්‍රධාන අදහස් තුන මොනවාද? හොඳ ඒනම් ඔබ සියලු දෙනාටම 2024 මම ජනාධිපති වුණොත් හරිද? ඉතින් ඉතාමත්ම වැදගත්. දැන් අපි දන්නවා විශේෂයෙන් අපේ රටේ තියෙන තත්ත්වයක් මේ ආර්ථික තත්ත්වය. ඉතින් අපි දන්නවා දැන් රුපියල බාල්දු වෙලා කියන්නේ එක නිකන් මස්ත බාල්දු වෙලා තියෙන තත්ත්වයක තියෙන්නේ. ඉතින් නොහොත් අපි ඒක කොහමද ගොඩ නංවන්නේ කියන එක ගැන විශේෂ අවධානයක් දෙන්න. ඒ වගේම නීතිය සම්බන්ධයෙන් මේ සෑහෙන ගැටලු තියෙනවා අපේ රටේ. ඉතින් ඒ යාන්ත්‍රය හරි විදියට සකස් කළා ඕනෑම නඩුවක් අහනවා නම් මාසයක් ඇතුළත සියලු දේ ඉවර කරන්න පුළුවන් විදියට යම් කිසි ක්‍රමවේදයක් ගේන්න තියෙනවා. ඇත්තෙන්ම මමත් මේ දවස්වල ඇත්තෙන්ම කියනනම් මම මේ ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා දවස් 4කට විතර ඉස්සෙල්ලා මම භාර්යාවත් එක්ක ටිකක් කතා කරා. කිව්වා දැන් ගොඩක් දේවල් කතා කරන්නත් අලුත් මාතෘකාවක් ඕන නිසා මම කිව්වා මෙහෙම ජනාධිපති වුණොත් මෙන්න මේ ටික තමයි කරන්න. තුන්වෙනි එක නම් ඇත්තෙන්ම විශේෂයෙන් පාසල් පද්ධතිය සම්පූර්ණ වෙනස් කරන්න, මේ විශේෂයෙන් කොළඹට නැත්තම් මේ ප්‍රදේශ කීපයකට විතරක් සීමා වෙලා තියෙන ඒ පාසල්වල යම් නාමයන් තියෙනවා. ඒ නාමයන් වලට විතරක් සීමා වෙලා තිබෙන අධ්‍යාපනය වෙන්න පුළුවන් ක්‍රීඩාව මේ තරුණ ජීවිතයට සුවිශේෂ ලෙස මේ දිස්ත්‍රික්ක 25ම ඒක විසිරී යන හැටියට ඒ කොයි පාසලට ගියත් නියම තත්ත්වයට ඒගොල්ලන්ට ගොඩනැගෙන්න නියම අධ්‍යාපනයක් හදාරන්නට, ඒ වගේම මේ රටේ හොඳ පුරවැසියන් වෙන්න අවශ්‍ය වටපිටාවක් සකස් කරන්න ලොකු ආශාවක් තියෙනවා. එනම් බියොන් සම්ප්‍රදාය වැඩසටහනින් සමුගන්ටයි යන්නේ වෙනස් වෙන විට වෙනසක් ඇති කරන්නට පුළුවන්. අද ඔබ වෙනස් වෙන්න, එවිට ඔබට වෙනසක් ඇති කරන්නට පුළුවන්. තවත් දවසක තවත් උදෑසනක විශේෂ මාතෘකාවක් යටතේ ඔබව හමුවෙන්ට බලාපොරොත්තුවෙන් අදට අපි තුන්දෙනා සමු ගන්නවා.